ඇත්තටම මතකයට තියෙන ආයු කාලය කොයිතරම්නම් ඡායාරූපයකට දික් කරන්න පුළුවන්ද? බොහොම අරුත්බර සුන්දර ගීතයක් රස විඳීමෙන් පසු අපි සූදානම් අපිට අවසර දෙන්න රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ ප්‍රවීණයන්ට ප්‍රධානීන්ට අපි ආරාධනා කරත් දවසේදී එන්න කියලා. ඒ අය පිළිගන්න රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ උපසභාපති නිශාන්ත අල්ගේවත්ත මැතිතුමා අයිබෝවන් ඔබතුමා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ සභාපති ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනයේ ශ්‍රී ලංකා වරලත් නියෝජිත කාංචන මාරසිංහ මැතිතුමා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝවන් ඔබතුමාට. ඒ වගේම ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ හිටපු විධායක අධ්‍යක්ෂක ප්‍රවීණ ඡායාරූප ශිල්පී රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ සමාජික හර්ෂ මදුරංග ජයසේකර මැතිතුමාවත් පිළිගන්නවා. අයිබෝවන් ඔබතුමාට. කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය සහ රංග කලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන අංශයේ ප්‍රධානී රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ සමාජික ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය උපුල් ජයන්ත රණේපුර මැතිතුමාට බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝවන්. ඇත්තටම අපි ඔබට ආරාධනා කරන්නේ එකතු වෙන්න බොහොම සුවිශේෂී සංගමයකට එහා ගිය උපදේශක සභාවක් විදියට ලංකාවට රාජ්‍ය මට්ටමින් ඡායාරූපකරණයට ලොකු ආලෝකයක් ලබා දෙන්න සූදානම්. ගිය අවුරුද්දේ පවතින ගෝලීය වසංගත තත්ත්වයත් එක්ක මේ පවතින තත්ත්වය අභියෝගයක් නොකටගෙන ඒ සාර්ථකව පැවැත්වුවා. විශේෂයෙන්ම මේ තරංගාවලිය ඒ පිළිබඳව අපි කතා බහ කරන්න සූදානම්. මම කැමතියි ගරු උපසභාපතිතුමාගේ විමසන්න. ඇත්තටම රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ කාර්යභාරය කොහොමද සිද්ධ වෙන්නේ මේ කාලයේදී? ඔව් ඇත්තම සිතාරා මම මුලින්ම කැමති රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව වෙනුවෙන් සහ අපේ සභාපතිතුමා ප්‍රසන්න හෙන්නායක මහත්මයා වෙනුවෙනුත් අනිකුත් සමාජිකයන් වෙනුවෙනුත් ඒ වගේම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙනුවෙනුත් ජාතික රූපවාහිනී නාලිකාවට මේ අවස්ථාව ලබා දුන්නාට ස්තුතිවන්ත වෙනවා. ඇත්තෙන්ම රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ කාර්යභාරය වන්නේ මූලික මරමුණ වෙන්නේ ඡායාරූප ශිල්පය කලාවක් වශයෙන් ප්‍රවර්ධනය කරන්න සක්‍රීය දායකත්වයක් දැරීම. මෙන්න මේ ඡායාරූප ශිල්පය කලාවක් වශයෙන් ප්‍රවර්ධනය කිරීමට දායක වීමේදී අපි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඒ වගේම රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව සහ කලා මණ්ඩලය වශයෙන් ඡායාරූප ශිල්පයේ දිගුකාලීන සහ කෙටිකාලීන වැඩසටහන් විශාල වශයෙන් ක්‍රියාත්මක කරනවා. ඒකෙන් ප්‍රධානතම අවස්ථාවක් තමයි අපි අද කතා කරන රාජ්‍ය ඡායාරූප සම්මාන උළෙල. ඉතින් මේකේ විශේෂත්වය වෙන්නේ සාමාන්‍යයෙන් ඡායාරූප ශිල්පය කියන විෂය ගත්තාම ඡායාරූප බොහෝ විට මේකේ වෘත්තියක් වශයෙන් කරන කට්ටිය ඉන්නේ. ඒ වෘත්තීය වශයෙන් කරන කට්ටිය තමයි ඡායාරූප ශිල්පය කලාවක වශයෙන් දෙන්නේ. ඉතින් මේ අපිට රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව වශයෙන් වගකීමක් තියෙනවා කියලා අපි හිතනවා. ඡායාරූප ශිල්පය වෘත්තීය වශයෙන් ගොඩනගන ගමන්ම ඡායාරූප ශිල්පය කලාවක් වශයෙන් ප්‍රවර්ධනය කරන්න. ඉතින් මෙන්න මේ වගේ විශේෂ කාරණයකදී අපිට විශේෂිතම දෙයක් මතක් වෙනවා. ඕනම රටක රජය මගින් රාජ්‍ය සම්මානයක් ලබා දෙනවා නම් ඒක ඇත්තටම ඒ ශිල්පේ නිරත වෙන කට්ටියට කරන විශාල ගෞරවයක්. ඉතින් ඡායාරූප ශිල්පීන් වශයෙන් අපිටත් ඒ අවස්ථාව ලැබිලා තියෙනවා මේ ගෞරවය ලබා ගන්න. ඉතින් රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව වශයෙන් අපි මූලික කාර්යභාරයක් වශයෙන් ඡායාරූප ශිල්පයේ නියැලී සිටින ඡායාරූප ශිල්පයට ආදරය කරන කලාකරුවන්ට මේ මාර්ගය ලබා මේ රාජ්‍ය ඡායාරූප ශිල්පී සම්මාන ලාභියෙක් වෙන්න අවස්ථාව ලබා දෙන්න මූලික වැඩ කටයුතු මේ දිනවල කරගෙන යනවා. හොඳයි. ඕනම ශ්‍රේෂ්ඨයක් වෙනුවෙන් සංගමයක් පිහිටවීම උළෙලක් පවත්වා ඇගයීමට ලක් කිරීම සුවිශේෂී. අපිට ඒ ලඝු කරන්න බෑ. නමුත් රාජ්‍ය ඡායාරූප උළෙලේ වැදගත්කම කොහොමද කාංචන මාරසිංහ මැතිතුමා අපි හඳුනාගන්නේ? ඔසිතාරා දැන් අනෙක් කලාවන් එක්ක ගත්තොත් ඡායාරූප කලාකරුවන්ට තරඟ සඳහා සහභාගී වෙන අවස්ථාව වැඩි. ඒක දේශීය වගේම ජාත්‍යන්තරව ගත්තත් ඡායාරූප තරඟ සංවිධානය විශාල වැඩි අවස්ථාවක් තියෙනවා. ඒක ලංකාව තුල ගත්තත් වෙන කලා මාධ්‍යයන්ගේ තරඟ සංවිධානය වෙන සීම සහිත ප්‍රමාණය පරායමින් සංගම් මට්ටමින් ආයතන මට්ටමින් ඡායාරූප තරඟ විශාල වශයෙන් සංවිධානය. ජාත්‍යන්තරව ගත්තොත් 100 ගණක් මාසිකට සංවිධානය. මේ සියලුම තරඟ බොහෝ දේවල් වලට ශ්‍රී ලාංකේය ඡායාරූප කලාවේදීන් සහභාගී වෙනවා. දැන් අපි ගත්තොත් අතීතයට වඩා ගොඩාක් හොඳ ප්‍රවණතාවයකින් ජාත්‍යන්තර සම්මාන දිනා ගැනීමේ ප්‍රවණතාවයක් දකින්න පුළුවන් ප්‍රවීණයන් වගේම නවකින් අතේ. හැබැයි ඒ කෙසේ වෙතත් රාජ්‍ය සම්මාන උළෙල කිව්වහම එකයි තියෙන්නේ. රාජ්‍ය ඡායාරූප සම්මාන උළෙලක් රටේ තියෙන එකයි. මෙය තමයි මේ වන විටත් දැන් මෑත ඉතිහාසයේ 2016 වසරේ ඉඳලා රාජ්‍ය ඡායාරූප උපදේශ සභාව ක්‍රියාත්මක වෙනවා. අතීතයේ
යම් අවස්ථාවක මේක 84 වෙනකන් ක්‍රියාත්මක කරලා ඊට පස්සේ කාලයක් නැතුව තිබිලා තමයි 2016 ඉඳලා නැවත අපි මේක සක්‍රිය වෙන්නේ නේ. සක්‍රිය වෙන්නේ. එතකොට උත්සව අවස්ථාව තරඟත් දැන් මේ වෙනකොට වාර්ෂිකව සංවිධානය වුණා. දැන් මේ වෙන විට රටේ ගොඩනැගී ඇති මතය සහ ඡායාරූප ශිල්පීන්ට රාජ්‍ය සම්මානයක් ලබා ගැනීම වැදගත්. එය අනිත් තරඟ අවස්ථාවන් සියලුම දේට වැඩිය තමන් රාජ්‍ය සම්මානයකට ළඟාවීම වැදගත් දෙයක් හැටියට සහ අත්‍යවශ්‍ය දෙයක් හැටියට තමන්ගේ ඡායාරූප කලා ජීවිතයේ වැදගත් සම්දිස්ථානයක් හැටියට සලකන්න දැන් මේ වෙනකොට ඒ පිළිගැනීම ලැබිලා තියෙනවා. අනික තමයි දැන් මම අපිට කිව්වා දැන් එකම උළෙල රාජ්‍ය සම්මානයක් ලබා ගැනීමට ඡායාරූප කලාකරුවන් තියෙන එකම අවස්ථාව. සහ රට තුලත් ජාත්‍යන්තරව ගත්තත් නිශාන් කිව්වා වගේ රාජ්‍ය සම්මානයක් ලබා ගැනීමේදී ඒ සඳහා ලැබෙන පිළිගැනීම අපි විශේෂයෙන්ම නවකීන් ගත්තොත් නවකීන්ට ඒ සඳහා ලැබෙන පිළිගැනීම ඉතා ඉහළයි. ඔවුන්ගේ අධ්‍යාපන අවස්ථාවන් වලට උන් රැකියාව අවස්ථාවන් වලට සහ උන් ඡායාරූපකරණයට ලොකු උනන්දුවක් ඇති කරන්න. අනාගතයේ දිරිගැනීමක් ඇති කරන්න රාජ්‍ය ඡායාරූප වලේ සම්මානයක් ලබා ගැනීම නෙමෙයි. දැන් අනෙක් තරඟ වලට වැඩි විශේෂත්වය දැන් අපි ටෙලි සම්මාන වල ගත්තොත් සම්මාන දුන්නාන් පස්සේ ඉතුරුවා නොමිනේෂන් වලින් ඉවරයි. නමුත් මේ ප්‍රදර්ශනයක්. හරි. ප්‍රධාන සම්මාන 3යි සහතික ඊට අමතරව ප්‍රදර්ශනය සඳහා කෘතීන් තෝරා ගන්නවා ඡායාරූප. ඒතකොට විශාල ප්‍රදර්ශනයක් ඡායාරූප විශාල සංඛ්‍යාවේ සදුනත් ප්‍රදර්ශනයක් පවත්වනවා. අඩුම වශයෙන් මේ ප්‍රදර්ශනය සඳහා තමන්ගේ නිර්මාණයක් තේරීම කියන්නේ විශේෂයෙන්ම නවකෙකුට. එය තමන්ගේ ජීවිතයේ ඡායාරූප කලාකරුවෙක් වශයෙන් ඉදිරි ගමනට ලැබෙන ලොකු පිටුබලයක්. ඔහුට ලොකු දිරිගැන්වීමක්. මොකද තමන්ගේ වෘත්තිය වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහකත්වය ලැබෙන සංගමයකට උපදේශකයක් තමයි ලබා ගන්න නේ. අනිවාර්යයෙන්. රාජ්‍ය මේ සංගමයක් නෙමෙයි. රාජ්‍ය දැන් අපි ගත්තොත් චිත්‍ර කලාවට රූපවාහිනී කලාවට සාහිත්‍ය අවස්ථාවක් දැන් උතුම අපි ඉක්මනින් වෙලාව දැනගමු. Lactogro Comfort Pro. සතුටින් සිටින්නයි සතුටින් වැඩෙන්නයි. From Nestle. අර සංගමයකින් එහාට ගිහිල්ලානේ උපදේශක අවස්ථාවක් ලබා ගන්න පුළුවන් හැම කෙනෙකුටම. දැන් මම අපිට කලින් මතක් කරා රූපවාහිනී කලාවට, සංගීතයට, චිත්‍ර කලාවට, සාහිත්‍යයට වගේ සියලුම කලාවන්ට රාජ්‍ය උපදේශ සභා තියෙනවා. දැන් ඔහුගේ උපදේශ සභාවල වගකීම තමයි මේ කලාවේ ප්‍රවර්ධනය, නිර්මාණාත්මක කලා භාවිතයක් රට තුළ ඇති කිරීම සඳහා උපදෙස් ලබා දීම සහ ඒ සඳහා වැඩපිළිවෙළ සකස් කිරීම. එතකොට එය සුවිශේෂී කාර්යයක්. ඒ රාජ්‍ය අනුග්‍රහයෙන් මඟ පෙන්වීම රාජ්‍ය අනුග්‍රහය. එහි තියෙන නිශාන්ක වගේ එහි තියෙන සුවිශේෂීම අවස්ථාවක් තමයි මේ රාජ්‍ය උත්සවය. හැම ශේෂ්ත්‍රයකම ටෙල් රූපවාහිනී කලාව ගත්තත්, නාට්‍ය ගත්තත්, සාහිත්‍ය ගත්තත් එතකොට මේ අවස්ථාව වසරකට එක සැරේ හම්බෙන්නේ ඡායාරූප ශිල්පිවලට. විශේෂයෙන් මම ඔබට කිව්වේ නවකීන්ට ඒ දිරිගැන්වීම රාජ්‍ය සම්මාන උළෙලේ තමන්ගේ ඡායාරූපයක් තේරුණා කියන අවම වශයෙන් තේරුණා කියන පිළිගැනීම ඔවුන්ගේ ඉදිරි ජීවිතයට විශාල වශයෙන් වැදගත් වෙනවා. ඒ නිසා සහ රට තුල ලංකාවේ ගත්තොත් අනික් ඡායාරූප තරඟ වලට සාපේක්ෂව ගත්තොත් ලංකාවේ සියලුම ප්‍රදේශ අපි මේ භාෂා තුනෙන්ම පබ්ලිෂ් කරනවා. භාෂා තුනේ අපි හැම අවස්ථාවකම සියලුම කටයුතු සිදු කරනවා. ලංකාව පුරා විසිරී ගිය සියලුම දෙනා සහභාගී වෙන ප්‍රධාන මුල් තමයි රාජ්‍ය සම්මාන වල එහි සම්මානය ලබා ගැනීම බොහෝ වැදගත් වෙනවා කියලායි අපේ අදහස. හොඳයි. රාජ්‍ය ඡායාරූප වල 2021 ඇත්තටම සම්මානයක් ලබා ගැනීම නිර්දේශ වීම හෝ ඒට ඇතුළත් වීමට අවස්ථාව ලබා දීම කොයිතරම්නම් වටිනවද කියන එකේ වෘත්තියට කැමැත්තක් ඇල්මක් දක්වන පිරිසට දැනෙනවා ඇති. මම කැමතියි ඔබතුමා විමසන්න. දැන් ඔබතුමා ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් විදියටත් සහ මේ උපදේශක සභාවේ විධායක සමාජිකයෙකුත් විදියටත් අපිට සඳහන් කරන්න 2021 තරංගාවලියට ඇතුළත් වෙන තරංගාංග මොනවද? කාටද මේ සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන්? මෙවර ගෝලීය වසංගත තත්ත්වයට එක්ක නිර්ණායකයන් වෙනස් වෙලා තියෙනවද? ඔසිතාර බොහොම ස්තුතියි. ඇත්තටම මම කැමති ප්‍රවේශයක් විදිහට මේ රාජ්‍ය ඡායාරූප වල පැවැත්වෙන ආකාරය ගැන මූලික ප්‍රවේශයක් ගන්න. මෙතනදී අපිට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් රජය හරහා ලැබෙන මේ දායකත්වය ඉතාම වැදගත්. මොකද මෙතනදී අපේ සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂතුමිය තරණ නෝජා ගම්මගේ මහත්මිය ප්‍රමුඛ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිසා තමයි මේක බිම් මට්ටමින් අපිට මුළු ලංකාව පුරාම ගෙනියන්න පුළුවන්කම ලැබෙන්නේ. උදාහරණයක් විදිහට කියනවා නම් අපි සාමාන්‍ය ඡායාරූප තරඟයක් එහෙම නැත්නම් සංගමයක් බඳින් කරන තරඟයකදී ගොඩක් වෙලාවට අපිට බොහොම සීමිතයි. මේක කොළඹ සහ අගනුවරට තදාසන්න ප්‍රදේශවලට විතරයි මේක මොනවා වුණත් පැතිරෙන්නේ. නමුත් මේ රාජ්‍ය ඡායාරූප වල
කිව්වහම කංචන මහත්මයා කිව්ව විදිහටම මේක සිංහල දමිළ ඉංග්‍රීසි කියන මාධ්‍ය තුනෙන්ම මේක ප්‍රචාරණ කටයුතු කරනවා. මේකෙදී අපි හිතමු යාපනයේ කියන්නේ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සංගමන් කන්ද තුඩුවේ සිට කොළඹ දක්වා 4 කොනම යාවෙන විදිහට දිස්ත්‍රික් ලේකම් මට්ටමින් ප්‍රාදේශීය ලේකම් මට්ටමින් මේක විශාල ප්‍රචාරයක් ලබා දීලා ඒ වලට සංවිධානය වෙනවා. ඒ නිසාම අපිට හැම වසරකදීම පිට පළාත් වලින් ජයග්‍රාහකයන් ලැබෙනවා. ඒක මම හිතන්නේ ඉතාම හොඳ ප්‍රවණතාවයක්. අපේ පළවෙනි උළෙලෙදී අපිට එස් ප්‍රදීපන් ඊට පස්සේ ගිය අවුරුද්දේදී අපිට එස් සුතනාතන් ඒ වගේ ඊට පස්සේ අක්කරේ පත්තුවේ පැත්තේ ප්‍රදේශ අපිට මුස්ලිම් ඡායාරූප ශිල්පීන් මේ විදිහට දුෂ්කර ප්‍රදේශ වලින් විශාල නිර්මාණ ප්‍රමාණයක් ඉතාම දක්ෂව මම හිතන ගොඩක් අංකුර ශිල්පීන් ගොඩක් අවස්ථාව නොලැබෙන ශිල්පීන් ඔවුන්ට සමහරක් වෙලාවට මේ අපේ සාමාන්‍ය දේවල් ළඟා වෙන්නේ නැහැ. එකක් භාෂාමය ගැටලුව සහ දෙවෙනි කාරණය තමයි මේක ප්‍රචාරණයේ තියෙන දුර්වලතාව. නමුත් මේ රාජ්‍ය ඡායාරූප උළෙලට මම කව මේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම නිසාම අපිට ලැබෙනවා ලොකු අවකාශයක් මේක බිම් මට්ටමින් සංවිධානය කරන්න. ඉතින් මෙතනදී මම කැමතියි මෙන්න මේ ප්‍රකාශය ගන්න තමයි මේක උළෙල පැවැත්වීමේ අරමුණ. රාජ්‍ය මැදිහත් වීමෙන් උසස් ප්‍රමිතියෙන් යුතු නිර්මාණශීලී ඡායාරූප කලාවක් බිහි කිරීම සහ ප්‍රබුද්ධ ඡායාරූප රසඥතාවයක් ඇති කිරීමට දායක වීම. මේක තමයි අපේ අරමුණ. ඉතින් මේ අරමුණේදී ඔබ මම ඇහුවේ කොහොමද මේක පැවැත්වෙන්නේ මොනවද තරංග අංශ කියලා. සිතාර මීට කලින් කරපු අවස්ථාවවලදී අපි තරංග අංශ 5කට තමයි සීමා වුණේ. මේ තරංග අංශ 5 ගත්තොත් විවෘත අංශය, සබාධම වනජීවි සහ භූමි දර්ශන, ඒ වගේම ප්‍රවෘත්ති ජනමාධ්‍ය සහ ක්‍රීඩා, ජීවන රටා සහ සංස්කෘතිකාංග සහ හැම වසරකම තේමාගත අංශයක් අපි පැවැත්තුවා. මෙතනදී අපි තේරුම් ගත දෙයක් තමයි මේ තරංග අංශ 5කට සීමා වෙනකොට අපේ ඉන්න ගොඩාක් දක්ෂ ශිල්පීන්ට නිර්මාණ ඉදිරිපත් කරන්න අවකාශය අඩු වෙනවා. මොකද හේතුව අපේ ඉන්න මහා විශාල පරාසයක පැතිරිච්චි නිර්මාණ අපි මේ දකින්නේ තරංගාංග සඳහන් වෙන අවස්ථාවද? අන්න හරි. ඔව් සිතාර මේ අපේ පෝස්ටර් එක මෙතන ඕගොල්ලන්ට පැහැදිලිව පේනවා. මේ පෝස්ටර් එක අපේ roopavalokan.lk roopavalokan.lk සහ www.cultural.dept.lk කියන වෙබ් අඩවි දෙකෙන්ම ගිහිල්ලා .gov.lk වෙබ් එකට ගියොත් අපිට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න භාෂා තුනෙන්ම. මෙතන තරගංශ 15 ගැනම සඳහන් වෙනවා. මේ 15 නිසා අපිට ලැබෙන අවස්ථාව අර මම කලින් කියපු විදිහේ අවස්ථාව නොලැබිච්ච ශිල්පීන්ට විවිධ අංශ වලට ඉදිරිපත් කරන්න. උදාහරණයක් ගත්තොත් මෙවර අපිට ඇතුළත් වෙනවා ශුද්ධ සූක්ෂම කියන අංශය. මේක මීට කලින් තිබුණ අංශයක් නෙමෙයි. වාණිජ්‍ය හා ප්‍රචාරණ මේ අංශය මීට කලින් තිබුණ නැහැ. අංකිත නිර්මාණ ඩිජිටල් ක්‍රියේෂන් නැත්නම් ඩිජිටල් මැනිපියුලේෂන් කියන අංශය මීට කලින් තිබුණ නැහැ. විලාසිතා සහ නිරූපණ මීට කලින් තිබුණ අංශයක් නෙමෙයි. දියට අන්ඩර්වෝටර් ෆොටෝග්‍රැෆි මීට කලින් තිබුණ අංශයක් නෙමෙයි. ඊට පස්සේ අපි මේ පාර අපි වනජීවී අංශයට අවස්ථාවල් දෙකක් දීලා තියෙන තරංග අංශ දෙකක්. ඒ තමයි වනසත්ව ආලේඛ්‍ය සහ වනසත්ව චර්යා. මොකද මේක පුළුල් පරාසයක්. ඒ නිසා අපිට අංග දෙකක් දෙනවා. ඒ වගේමයි මේක ප්‍රවෘත්ති කොහොමද තියෙනවා, ක්‍රීඩා තියෙනවා, සංචරණ හා වීදි, ස්වභාව සෞන්දර්ය. මේ විදිහ මම හිතන්නේ මේ අපේ තියෙන හැම දෙයක්ම අපි බොහොම ලඝු කරලා කැටි කරලා නමුත් මේ පුළුල් විෂය පරාසය ඇතුළට එකතු කරලා තරංගංශ 15ක් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඕනම කෙනෙක්ට මේක නිර්මාණ ඉදිරිපත් කරන්න අවකාශය සැලසෙනවා. මේ ක්‍රමයේ පැවැත්වෙන මේ ඔබ අහුව විදිහටම ඔන්ලයින් ක්‍රමයට. මොකද මේ ගෝලීය වසංගත තත්ත්වයත් එක්ක අපිට ෆිසිකල් එක්සිබිෂන් එක පවත්වන්න බෑ. ලංකාවේ පළමු වරට අපි ගිය අවුරුද්දේ අපි 2020 උළෙලට පැවැත්තුවා. අපේ ප්‍රදර්ශනය පැවැත්වුවේ වර්චුවල් එක්සිබිෂන් එකක් විදිහට. ඔව් දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වගේ බොහොම සජීවී අත්දැකීමක් විඳින්න ඕන ඡායාරූප ප්‍රදර්ශනයක් වර්චුවල් විදිහට තියන්න පුළුවන්. ඒක සාර්ථක වුණාද කියලා. කොහොමද ඒක? ඇත්තටම සාර්ථකයි. සාර්ථකයි කියන්නේ ඒක මම හිතනවා අපිටත් අලුත් අත්දැකීමක් වුණා. මේකෙදි වර්චුවල් කම ඒ කියන්නේ මේක වාචිකවනේ අපි කියන්නේ. අපි මේ දකින්නේ ගිය අවුරුද්දේ මතකයන්ද? ඔව් අපි මේ ගිය අවුරුද්දේ ජයග්‍රාහකයන් මේ දකින්නේ අපේ රාජ්‍ය ඡායාරූප උළෙලේ සම්මාන ප්‍රදාන උත්සවය. ඉතින් වර්චුවල් එක්සිබිෂන් එකේදී තිබුණේ සිතාරා ඕනම කෙනෙක්ට පුළුවන් ඇතුල් වෙන්න මේ වර්චුවල් ගැලරි එකට. ඇතුල්ලා අපි සාමාන්‍ය ප්‍රදර්ශන ශාලාවක ඡායාරූපය නරඹන විදිහටම අපිට ඇවිදලා මේක ළඟට ගිහිල්ලා ඕනනම් මේකට zoom කරලා බලලා පස්සට ඇවිල්ලා මේ මුළු ගැලරිය පුරාම ඇවිදලා බලන්න පුළුවන්. ජයග්‍රාහකයන්ගේ නාම ලේඛනය බලන්න පුළුවන්. මේ සහ මේක හරිම අලුත් අත්දැකීමක්. මේක ජාත්‍යන්තරව තියෙන නව ප්‍රවණතාවයක්. මේ වතාවෙත් අපි පැවැත්වන්නේ වෙන්නේ ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම ඔන්ලයින් ක්‍රමයට. නිර්මාණ ඉදිරිපත් කරන්නේ ඔන්ලයින් ක්‍රමයට. ප්‍රදර්ශනයත් ගොඩක් වෙලාවට අපි හිතනවා අපිට මේ වතාවෙත් වර්චුවල් ක්‍රමයටම යන්න වෙයි. මේ තාම අපි උත්සාහ කරනවා මේක ෆිසිකලි යන්න. මෙහෙම බැරිනොත් අපි අනිවාර්යයෙන්ම වර්චුවල් එක්සිබිෂන් එක හරහා මේ වතාවෙත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හොඳයි. දැන් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රණේපුර මැතිතුමා විමසනවා. දැන් මේ පැහැදිලි කිරීමෙන් අපිට හිතෙනවා මේක නිකන් කරන්න පුළුවන් වෘත්තියක් නෙමෙයි. ඇත්තටම තමන්ගේ රසවින්දනයේ ඡායාරූපයක් ගත්තත් ඒකේ හැදෑරීම අවශ්‍යයි කියන කාරණේ. ඇත්තටම ඡායාරූපකරණය හදාරන්න ඕනේද? ඒ වෙනුවෙන් කොහොමද අපේ රට තුල අලුත් පරම්පරාවට තියෙන අවස්ථාවන්? ඔව් සිතාරා මම හිතන්නේ මේ උපසභාපතිතුමා ඒ වගේම කංචන මාරසිංහ සහ හර්ෂ මදුරංග
ඊටාම හොඳින් මේ උලෙල පිළිබඳව විස්තර සැපයුවා බොහොම සම්පින්ඩනාත්මකව. දැන් මේ බලන් ඉන්න කෙනෙකුට හිතන්න පුළුවන් දැන් අපි අහලා තියෙන එක ප්‍රවණතාවයක් තමයි මේ ඡායාරූපකරණය ඕන කෙනෙකුට කරන්න පුළුවන්. දැන් නම් ස්මාර්ට් ෆෝන් එකක් තියෙන කෙනෙකුටත් පුළුවන්. නේ? එතකොට මුදල් තියෙනවා නම් කැමරාවක් ගන්න පුළුවන්. කැමරාව ගත්තාම බටන් එක ප්‍රෙස් කරන්න ඡායාරූප ඕන තරම් වෙනවා. එතකොට මේක ඒ විදිහට අවිධිමත්ව හදාරන්න තියෙන විෂයක්ද? එහෙම නැත්නම් මේක විධිමත්ව හැදෑරිය යුතු දෙයක්ද? එතකොට මේකට අපට වචන දෙකක් ගන්න ඕනේ. එකක් තමයි ඡායාරූප ශිල්පයක්. ඒ වගේම ඡායාරූප කලාවක්. දැන් අපේ තේමා ගීතයේ තියෙනවා කලා ශිල්පය කියලා. ඒක හරියට අපි ගත්තොත් අනිත් පැත්තට ශිල්පයක් වගේම කලාවක්. එතකොට අපි මේකට කියනවා ශිල්ප කලාවක්. නේ? එතකොට එක පැත්තකින් තාක්ෂණික පසුබිම පිළිබඳව අවබෝධයක්, අනෙක් පැත්තෙන් රසඥතාවය, නිර්මාණශීලී භාවය පිළිබඳව වැදගත් තොරතුරු ටිකක් තමන්ගේ ජීවිතය තුළ තියෙනවා. එතකොට මේ ශිල්පය ඉගෙන ගැනීමට පහසුයි. තාක්ෂණික කැමරාවක් ඉගෙන ගන්න තරම් අපහසු වෙන්නේ නැහැ. හැබැයි මේ ශිල්පය නිර්මාණශීලීව භාවිත කිරීම සඳහා ඡායාරූපකරණයේ විෂයක් විදිහට හැදෑරිය යුතුමයි. ඉතින් ඒ නිසා දැන් මෙතන සංවාදය යන්නේ නැත්තම් වැඩිපුර අවධානය යොමු කරේ තරඟයක් සඳහා. හැබැයි මේ අරමුණ වෙන්නේ අපිටම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ, ඒ වගේම කලා මණ්ඩලයේ නැත්නම් රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ අරමුණ වෙන්නේ තරඟයක් පැවැත්වීම පමණක් නෙමෙයි. මේක දීප ව්‍යාප්තව මේ රටේ ඡායාරූප ශිල්පය සහ කලාවට කැමති හැමෝම මේ වටා එක් කරගන්න. රසඥතාවය උන්ගේ වැඩි දියුණු කරන්න. උන්ගේ නිර්මාණශීලීත්වයට ඉඩ අවකාශ ලබා දෙන්න. ඒ නිසා අපි දන්නවා ජාතික වශයෙන් බැලුවත්, ජාත්‍යන්තර වශයෙන් බැලුවත් විධිමත්ව හදාරන බොහොම මූල්‍යමය පැත්ත බැලුවොත් හර්ෂත්වයකට සාක්ෂිදරයි, නිශාන් සාක්ෂිදරයි. හොඳ මූල්‍යමය වටිනාකමක් තමන් නැත්නම් හොඳ මුදල් ඉපැයීමක් කරන්නත් පුළුවන් මේ ශිල්ප කලාව. ඒ වගේම අනිත් පැත්තෙන් තමන්ගේ අදහස් සමාජගත කරන්න පුළුවන් කලාවක්. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ ඡායාරූප තරඟයේ සමග එකතු වෙන්න. ඒ වගේම මේ රටේ විශ්වවිද්‍යාල ආයතන, ඒ වගේම මේ රටේ වැදගත් ඡායාරූප සංගම් මේ ශිල්පය සහ කලාව මේ රටේ දරුවන්ට හිමින් නැත්නම් තරුණයන්ට, විශේෂයෙන්ම තරුණයන්ට හොඳ ඉඩ අවකාශ ලබා දෙනවා මේ අධ්‍යයනය කිරීම සඳහා. ඉතින් අපේ අරමුණත් ඡායාරූප ප්‍රදර්ශන මත පදනම්ව මේ දැනුම ලංකාව පුරා විසිරීලා ඉන්න බාල, තරුණ, මහලු ඕනෑම කෙනෙකුට මේ විෂය හා එකතු කර ගැනීමට අවශ්‍ය මූලික අපි කියන්නේ මොටිවේෂන් එක නැත්නම් අභිප්‍රේරණය ලබා දීම. එක පැත්තකින් මේ ශිල්පයක් සහ කලාවක් ලෙස හදාරන්න ඕන. අනෙක් පැත්තෙන් මේ සමග රසවින්දනය සඳහා අපි කණ්ඩායමක් එකතු කර ගැනීමට අවශ්‍ය වෙනවා. හොඳයි. හැදෑරිය යුතු ශිල්ප කලාවක් නම් ඡායාරූපකරණය ඔබේ උපදේශක සභාව මොනවද කරලා තියෙන්නේ කියලා කෙනෙකුට අහන්න පුළුවන්. මම කැමති විරාමයට යමු වෙන්න ප්‍රථම පුංචි අවස්ථාවක් ලබා ගන්න. දැන් කෙනෙක් විමසුවොත් රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව ඇත්තටම එහෙම යෝජනා කරනවා නම් මොනවද ඔබේ උපදේශක සභාව හදාරන පිරිසට අවස්ථා ලබා දීලා තියෙන්නේ කියලා විද්වත් මණ්ඩලයට මේ ඉදිරිපත් කරන්නේ ප්‍රශ්නය. මම හිතන්නේ සිතාර අපි බැලුවොත් අපි මේ පහුගිය වසර කීපය පුරාම අපි ලංකාවේ විවිධ ප්‍රදේශවල ගිහිල්ලා දේශන වැඩමුළු පවත්වනවා. අපේ මේ තියෙන තරඟ අත්දැකීම් වගේම ඡායාරූප ශිල්පයේ පිළිබඳ දැනුම, නව ප්‍රවණතා වගේ දේවල් කොළඹට සීමා වෙච්ච මේ තාක්ෂණික ක්‍රමවේදයන් ගැන අපි පිටපළාත් වලට ගිහිල්ලා මේක දැනුවත් කරනවා. ඒ වගේම මේ රසවින්දනය පිළිබඳව අපේ මේ රාජ්‍ය ඡායාරූප උළෙල අපි භෞතිකමය වශයෙන් පිටපළාත් වලට ගෙනිහිල්ලා ප්‍රේරත ප්‍රදර්ශනය කරනවා. ඉතින් මේ හරහා ගොඩ දෙනෙක්ට රසවින්දනය ගැන අපි දැනුවත් කිරීම කරනවා. මොකද මේකත් එක්ක අපිට සම්බන්ධ වෙනවා අපි කියපු සංස්කෘතික දෙපාර්තමේන්තුව වගේම මම ආදරෙන් සිහිපත් කරන අපේ වර්තමාන සභාපතිතුමා ප්‍රසන්න හෙන්නායක මහතුමා. ඉතින් මේ අපිට මේ හම්බෙන නායකත්වයන් සහ මඟ පෙන්වීම එක්ක අපිට මේක ලංකාව පුරාම ප්‍රචලිත කරන්න විශේෂයෙන් අපේ අරමුණ වෙන්නේ මේ ප්‍රබුද්ධ රසවින්දනයක් ඇතුළත් කිරීම ඇති කිරීම. ඉතින් ඒ නිසා මේකට නවක ප්‍රවේශ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න හැමෝටම අපි හොඳ අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඒ නිසාම වසරෙන් වසර අපිට ලැබෙන නිර්මාණවල ගුණාත්මක භාවය ඉතාම ඉහළයි සහ නිර්මාණ ප්‍රමාණය ඉතාමත් සංඛ්‍යාත්මකව ඉහළයි. රාජ්‍ය ඡායාරූප උළෙල 2021 නිල ලාංඡන හඳුන්වා දීම ඒ තමයි අපි ඔබට පෙන්눔 කරේ. දැන් මම කැමති ගරු උපසභාපතිතුමාගෙන් දැනගන්න මෙවර කොහොමද තරඟාවලිය සංවිධානය වෙන්නේ? පවතින තත්ත්වයක් එක්ක තාක්ෂණය කොහොමද මුහු කරගන්නේ? කොහොමද ඒ කටයුතු? ඔව් සිතාර ඇත්තම රාජ්‍ය ඡායාරූප උළෙල සංවිධානය කිරීමේදී මුලින්ම
මතක් කරන්න ඕනේ රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව වශයෙන්ුත් අපි ඒ වගේම සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා කලා මණ්ඩලය එකතු වෙලා තමයි මේ උළෙල සංවිධානය කරන්නේ. මේ අවස්ථාවේදී රාජ්‍ය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ගරු අධ්‍යක්ෂකතුමිය තරණි අනෝජා මහත්මිය දෙන සුවිශේෂී සහයෝගය වගේම අපේ කලා මණ්ඩලයේ සභාපති ජයසේන කෝට්ටගේ මැතිතුමා ඒ වගේම රාජ්‍ය ඡායාරූප උපදේශ සභාවේ වර්තමාන සභාපති ප්‍රසන්න හෙන්නා ප්‍රවීණ ඡායාරූප ශිල්පී ප්‍රසන්න හෙන්නායක මහතා ඔහු අපිට යෝධ ශක්තියක් දෙන නායකත්වයේ වශයෙන් ඉතින් මේ අපි සියලු දෙනා එකතු වෙලා ඒ වගේම රාජ්‍ය ඡායාරූප උපදේශ සභාව වශයෙන් අද මෙතන නියෝජනය කරන අපේ මේ සමාජික සහෝදරයන් ඒ වගේම ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් රසක් අපිත් සමග ඉන්නවා. හෙන්රි රාජකරුණ, ජී හෙට්ටිආරච්චි, සරත් පෙරේරා මහත්තයා, සරත් පෙරේරා, විමල් අමරතුංග, විජය බාලන්, කමල් ඒ වගේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී මහතුරුන් රසක්ගෙන් සමන්විත අපේ මේ රාජ්‍ය ඡායාරූප උපදේශක මණ්ඩලය. ඉතින් මේ උපදේශක මණ්ඩලය 2016 නැවත පටන් ගත්තා. කාංචන කිව්වන් පස්සේ කිව්වා වගේ 1984න් ආරම්භ කළා. 1994 දී අක්‍රිය වෙනවා. නැවතත් 2016 දී හෙන්රි රාජකරුණ මහත්මයාගේ සභාපතිත්වයෙන් තමයි මේක පටන් ගන්නෙ. ඉතින් වසර 4ක් මේ වෙනකොට රාජ්‍ය ඡායාරූප වල නොකඩවා පවත්වලා තියෙනවා. නමුත් අපි සුවිශේෂී අභියෝගයකට මුහුණ දුන්නා COVID-19 හමුවේ ගියවර ඡායාරූප ප්‍රදර්ශන පැවැත්වීමේදී. ඉතින් අපි ඒ අභියෝගය ඉතාමත් සාර්ථකව ජයගත්තා. ඉතින් ඕනම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවර COVID-19 අර්බුදය ටිකක් දරුණුයි. එවැනි තත්ත්වයක් යටතේ රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව වශයෙන් අපි මේ උත්සවය සංවිධානය කරන්නේ කොහොමද කියලා. ඒක අභියෝගයක් නෙමෙයිද කියලා නේ? අභියෝගයක් නෙමෙයිද කියලා. ඉතින් අපිට මේ අපි මේ දකින ඡායාරූප මතක් කරගනිමු නේ. ඔව් මේ ඇත්තටම ගිය වසරේ ඡායාරූප අපි ඇත්තටම අංශ දෙකක් යටතේ ප්‍රධාන අංශ දෙකක් යටතේ මේ පැවැත්තුවා. COVID-19 හමුවේ ජන ජීවිතය සහ විවෘත අංශය වශයෙන්. එතකොට ඡායාරූප ශිල්පය කලාවක් වශයෙන් වගේම ප්‍රබල සංවේදන මාධ්‍යයක්. සාමාන්‍යයෙන් කියනවා වචන 1000කින් කියන්න පුළුවන් දෙයක් එක ඡායාරූපයකින් පෙන්වන්න කරන්න පුළුවන් කියලා. ඉතින් බොහොමත් ඡායාරූප ශිල්පීන් කියන්නේ අර්බුද හමුවේ පෙනී හිටපු කට්ටියක්. අර්බුද ඡායාරූප ගත කරන්න විශේෂයෙන්ම දරුණු යුද අවස්ථාවලදී ඡායාරූප ගත කරන්න උන්ට හැකියාව තිබුණා. ඉතින් මෙවැනි COVID-19 අර්බුදය හමුවේ වුණත් ඡායාරූප ශිල්පීන්ට තමන්ගේ ශිල්පීය දක්ෂතාවය ප්‍රවණතාවය උපයෝගී කර ගැනීම කිසිම ගැටලුවක් වෙන්නේ අපි හිතන්නේ. ඒ වගේම ලෝකයේ විවිධ රටවල ඡායාරූප ප්‍රදර්ශන පවත්වනවා. මේකදී අපිට සුවිශේෂීම් වෙන්නේ මේ ඡායාරූප ඔන්ලයින් ක්‍රමයට ලබාගත හැකි වීම. අපි ගිය වසරේ ඒක සාර්ථක කරා. මේ වසරේදී අපි ඒක තවත් ඒ කියන්නේ සිස්ටම් එක තවත් යාවත්කාලීන කරා. රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව වශයෙන් අපිටම වෙන් වෙච්ච සොෆ්ට්වෙයාර් සිස්ටම් එකක් තියෙනවා. ඒ සොෆ්ට්වෙයාර් එක ඉතාමත් නිවැරදි ඒ වගේම විනිවිදභාවයෙන් තියෙන සොෆ්ට්වෙයාර් එකක්. ඉතින් ඡායාරූප උපදේශක සභාවේ මෙවර රාජ්‍ය ඡායාරූප වලදී ඔන්ලයින් ක්‍රමයට මෙම රාජ්‍ය ඡායාරූප උළෙල පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. දැන් අනිකුත් තරඟාවලි වලට ඉදිරිපත් වීම අවස්ථාවක් තමයි. හැබැයි රාජ්‍ය ඡායාරූප තරඟාවලියට ඉදිරිපත් වීම කොයිතරම් සුවිශේෂීද කාංචන මානසිංහ මහත්මයා? ඔව් සිතාරා මුලින්ම ගැන යම් පැහැදිලිවීමක් කරා. ඇත්තටම ඒක තමයි මම ඒ කියන්නේ බේසික් කියන්නේ මූලික පැහැදිලි කිරීම කරා ඔබට පළවෙනි හැඳින්වීමේදී. අපි ගත්තොත් දැන් මෙහෙම මම මුලින් කිව්වා වගේ දැන් රාජ්‍ය ඡායාරූප වලට හර්ෂත් කිව්වා වගේ ලංකාවේ ගොඩනැගිලා තියෙනවා විශ්වාසයක් පුළුල් විශ්වාසයක් මෙය යම් විනීතභාවයකින් යුක්තව සිද්ධ වෙනවා කියන එක. ඒ හින්දා තමයි සතර දිගින් දැන් කිසිම උළෙලකට තරඟයකට ඡායාරූප ඉදිරිපත් නොකරන ශිල්පීන් මේ වන විට මෙම තරඟයේ ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. හරි? ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. පළවෙනි ස්ථාන, දෙවෙනි ස්ථාන විශේෂයෙන්ම යාපනයේ වගේ පැතිවල ශිල්පීන් ජයග්‍රහණ ලබා. දැන් මෙය දැන් ඒ ශිල්පීන්ට මොකද්ද ඇත්තේ? ඔවුන් ආධුනිකින් විතරක් නෙමෙයි. ඔවුන් බොහෝ වෙලාවට ඔවුන් දක්ෂ ශිල්පීන්. සමහර විට ඔවුන් ඉදිරිපත් වෙන්නේ ඇත්තේ මේ විශ්වාසය මත පදනම් වෙලා.
ඒ වගේම තමයි මේ මෙවර තරඟය තුළ ඔබ දැක්කා අපි සුවිශේෂී අංග සුවිශේෂී අවස්ථාවන් කැටගරීස් 15ක් හඳුන්වලා දීලා තියෙනවා. මේ කැටගරි 15 ඕනම කෙනෙකුට පුළුවන් අපේ වෙබ් එකට ගිහිල්ලා මේක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. මේ කැටගරි 15 හර්ෂ පැහැදිලි කරා වගේ බැලුවාම සාමාන්‍ය චාරුප කලාකරුවේ බොහෝ විට නිමග්න වෙන සියලුම විශේෂිත ශේෂ්ත්‍රයන් අපි මේ දකින්නේ වෙබ් අඩවිය මේ වෙබ් අඩවිය රූපවලන්.lk වෙබ් අඩවිය ඕනම කෙනෙකුට චාරුප කලාකරුවෙකුට සහ සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකුට මේ වෙබ් අඩවියට ගිහිල්ලා ලොග් වෙලා අපේ මෙවර ප්‍රදර්ශනය පිළිබඳ සියලුම විස්තර ලබා ගන්න පුළුවන්. ඒ වගේම පහුගිය ප්‍රදර්ශන පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන්. පහුගිය ප්‍රදර්ශනයේ අපිට අපි වර්චුවල් එක්සිබිෂන් එක මේ වෙබ් අඩවිය හරහා තමයි අපි ප්‍රදර්ශනය කරේ. උන්ට ඒ නරඹීමේ හැකියාව තියෙනවා. සහ අපි උපුල් පැහැදිලි කරයි රූපාවලෝකන අපි ශාස්ත්‍රීය සංග්‍රහයක් එලි දක්වනවා. ඊට අදාළ විස්තරත් මේ වෙබ් අඩවිය හරහා ඔබට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. හොඳයි. දැන් කෙනෙකුට විමසන්න පුළුවන් මේවර පවතින තරඟාංග ටිකක් අපිට අර හර්ෂ මහත්මයා සඳහන් කරනකොට හිතන ටිකක් හරි අමුතුයි. ටිකක් වෙනස්. වැඩිපුර දකින්න නැති අංග පවතිනවා කියලා. ඒ කාරණේ පැහැදිලි කිරීමත් විශේෂයි. ඔබ බලන්න මූලිකවම තියෙනවා අපිට මේ රූප එකතුව. නැත්තම් පෝර්ට්ෆෝලියෝ එකක් හදන්න තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ඒක තියෙනවා ජාත්‍යන්තරව සමහර ප්‍රදර්ශන තරඟවල තියෙනවා. ඒක අපි ෆොටෝ එසේ එකක් කියනවා. අපි මේ කලෙක්ෂන් ඒ කියන්නේ එක හුඟක් වෙලාවට ඔබ දැකලා තියෙන චාරුප තරඟයක එක පින්තූරයකින් තරඟයක්. ඒ කියන්නේ තරඟේ ජයග්‍රහණය කරන්නේ එක පින්තූරයක්. නමුත් මේ තරඟාංශයකට පින්තූර එකතුවක්. යම්කිසි කතා තේමාවක් හෝ ඔහුගේ අදහසක් ප්‍රකාශනයක් සිද්ධියක් මුල් කරගත්ත රූප එකතුවකින් තමයි මේ තරඟාංශය සම්බන්ධිත වෙන්නේ. එතකොට ඒක ටිකක් එහා ගිය අවස්ථාවක්. එතකොට ඒ ටිකක් සමහර විට අපහසු අවස්ථාවක් ඒ වගේ දෙයක් කරන්න සමහරට සිද්ධියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රකාශනයක් වෙන්න පුළුවන්. ඔහුට යම්කිසි මතයක් හැකියාවක් සහ අදහසක් තියෙන්න ඕන කලාව ගැන. එවැනි. ඒකට හර්ෂ කිව්වා වගේ දැන් අපි ලංකාවේ මෙතෙක් වනජීවි චාරුප තරඟ පවත්වලා තියෙනවා. දැන් අපි මතක් කරන්න ඕන මෙන්ඩිස් වික්‍රමසිංහ මහත්මයා. ඔහු වනජීවි පිළිබඳ පර්යේෂකයෙක් විද්‍යාඥයෙක් හැටියට ලංකාවේ ඉන්න ප්‍රවීණ පරිණත දැනුමක් සහිත පුද්ගලෙක්. ඔහුගේ මූලිකත්වයෙන් තමයි අපි ඒ කටයුතු සංවිධානය කරන්නේ. වනජීවි චර්යා ඒ කියන්නේ වනජීවීන්ගේ හැසිරීම. මේවා අංග දෙකක් තියෙනවා. අංග දෙකක් තියෙනවා. අපි මීට ඉස්සර ලංකාවේ පවතල ජාත්‍යන්තරය ගත්තත් වයිල්ඩ් ලයිෆ් නැත්නම් වනජීවි අංශයක් පවතිනවා. ඒකට ඒ සඳහා සියලුම චාරුප ඉදනවා. මේවා තවත් සුවිශේෂ මොකද දැන් ලංකාවේ ගත්තොත් වනජීවී කියන අංශයට ඉදිරිපත් වෙන ප්‍රමාණය ගොඩක් වැඩි. තා විශාල ප්‍රමාණයක් වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කරනවා. එතකොට වනජීවි චර්යා සහ වනජීවි ආලේඛාල් කියන්නේ පෝර්ට්‍රේට්. ඒ කියන්නේ වනජීවීන්ගේ පෝර්ට්‍රේට්. උන්ගේ අංග මූණේ ඉරියව් සහ අංග විශේෂිත අවස්ථා සහ චර්යා. ඒ කියන්නේ මේ සුවිශේෂ අවස්ථාව. දැන් අන්ඩර් වෝටර් දියට චාරුප කරන්නේ. මෙතෙක් කල කාලේ හරි ජනප්‍රියයි. ඔව්. ඒ අරමුණ අන්ඩර් වෝටර් කරොත් අපි විශාල ප්‍රමාණයක් ඒ සහභාගී වෙන්නේ නැති වෙන්න පුළුවන්. විශාල ශිල්පීන් සංඛ්‍යාවක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ සුවිශේෂී අවස්ථාවක්. එය විශේෂිතයක්. ඒක සාමාන්‍ය අපි ඉන්න ශිල්පීන්ට අමතරව ඒ සඳහා නිමග්න වෙන අයට දෙන විශේෂ අවස්ථාවක්. ඒතකොට මෙවැනි අවස්ථාවන් ගොඩක් දීලා තියෙනවා. ඒ කියන්නේ එක් ශේෂ්ත්‍රයන්ගේ ප්‍රවීණයින්ට තමන් නිරත වෙලා ඉන්න ශ්‍රේෂ්ඨයේ තියෙන සුවිශේෂතා ඉදිරිපත් කරලා රාජ්‍ය ජයග්‍රහණය විවෘත කරලා තියෙනවා. රාජ්‍ය සම්මානයක් ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් මේක තමයි අතරම මෙවර අපි දකින්න පුළුවන් විශේෂම අවස්ථාව සිතාරා. හොඳයි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මං ගාවත් ලස්සන පින්තූර ටිකක් තියෙනවා. මගේ ෆෝන් එකෙන් ගත්ත නැත්නම් මං ගාව තියෙන කැමරා එකකින් ගත්ත කියලා. ඒ අතරතුරේදී සුදුසුකම් තියෙන්න ඕනේද? එහෙම නැත්නම් ඔහුට විධිමත් අධ්‍යාපනයක් ලැබලා තියෙන්න ඕනේද කියන කාරණා අපි විමසන්න සූදානම්යි. හොඳයි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අර අපි අහමින් හිටිය ප්‍රශ්නේ. ආධුනික කෙනෙක් ගාව ලස්සන ඡායාරූපයක් තියෙනවා. මේ කියපු අංගවලට අදාළ වෙන්නේ. මට මේ ඉදිරිපත් කරන්න බැයිද රාජ්‍ය ඡායාරූප වලට කියලා? ඇත්තටම පුළුවන්. මොකද මෙතනදී මේ ඡායාරූප ශිල්පයට මේ තරඟයට පින්තූර ඉදිරිපත් කරද්දී ඕනෑම ශ්‍රී ලාංකිකයෙක් මේක හරි වැදගත්. ඒ කියන්නේ ඕනෑම ශ්‍රී ලාංකිකයෙක් කියන්නේ විදේශගත රැකියාව කරන විදේශගතව අපි තුමු කටයුතු කරන හැබැයි ශ්‍රී ලාංකික පුරවැසිභාවයේ හිමි ඕනම කෙනෙක්ට. ඒ කියන්නේ විදේශීය රටක ගත වුණා ඡායාරූපයක් පුළුවන්. පුළුවන්. විදේශීය රටක ජීවත් වන ශ්‍රී ලාංකික පුරවැසියන්ටත් පින්තූර ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ සමස්ත ශ්‍රී ලාංකිකයන් මේක විවෘතයි. මුළු ලෝකේ පුරාම ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට. එතකොට එතනදී තමන්ට දෙන ඕනෙම පින්තූරයක් සමහරක් වෙලාවට අපි දන්නවා අද ජංගම දුරකථන ගොඩාක් ජනප්‍රියයි. තාක්ෂණය ගොඩාක්ම ඉතාම ඉහළයි. මේ ජංගම දුරකථනෙන් ගත්ත පින්තූරයක් වුණත් ඔබට හිතෙනවා නම් මේක ගොඩක් හොඳ පින්තූරයක් කියලා
ඉදිරිපත් කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මේකේ සීමාවක් නැහැ. මේකේ අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නැහැ. මොකද මේ කලා මාධ්‍යයක්. මෙතන තියෙන ප්‍රකාශනයක්. දැන් සිතාරා ඔයාටත් පුළුවන් ආයි පින්තූරයක් ඉදිරිපත් කරන්න. මොකද කලාකරුවෙක් කියන්නේ තමන්ගේ ප්‍රකාශනයක් තියෙන්නේ. ඔහුට සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන්. ඔහුගේ අදහස්, හැඟීම්, සිතුවිලි ප්‍රකාශ කරන්න පුළුවන්. විශේෂයෙන් මේක අංශයක් තියෙනවා ඩිජිටල් මැනිපියුලේෂන් කියලා. මේකෙදි පුළුවන් අපිට ඡායාරූප කීපයක් එකතු කරලා නව ඡායාරූපයක් නිර්මාණය කරන තමන්ගේ හිතේ ඇතිවෙච්ච සිතුවිල්ලක්, තමන් දකින සිහිනයක් පුළුවන් ඡායාරූපයක් විදිහට ඉදිරිපත් කරන්න. ඉතින් එතකොට මේකේ සීමාවක් නැහැ. ඕනම කෙනෙක්ට ඕනම ඡායාරූප තරගංශ ගණනාවකට මේ 15ට මුණත් ඕනනම් ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා. එක් තරගකරුවෙකුට විශාල ප්‍රමාණයකට ඉදිරිපත් කරන්න පුළුවන් ඉසව. ඕනම ඡායාරූප ශිල්පියෙක්ට එක පුද්ගලයෙක්ට තරගංශ 15ටම උනත් ඉදිරිපත් වෙන්න පුළුවන්. හැම ඡායාරූප පළමුවෙනි අංශය මෙතුමා සඳහන් කරපු රූප එකතුව නැත්නම් පෝර්ට්ෆෝලියෝ කියන අංශයට ඡායාරූප 8 සිට 12 දක්වා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ඇර ඉතුරු සියලු අංශ වලට ඡායාරූප එකකට 4 ගානේ එක අංශයකට ඡායාරූප 4 බැගින් ඡායාරූප අංශ 14කට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබට ඒ අදාළ සියලු තොරතුරු වෙබ් අඩවියට යොමු වීමෙන් දැනගන්න පුළුවන් සහ අපි දුරකථන අංකය සඳහන් කරන්න සූදානම්. දුරකථන අංකයට කතා කරලා අවශ්‍ය තොරතුරු දැනගන්න පුළුවන්. ඔබ මේ තිරයේ දකින්නේ දුරකථන අංකය. ඉතින් ඔබට සූදානම් වෙන්න පුළුවන් ඔබ ගාව තියෙන ඡායාරූප එහෙම නැත්නම් ඔබ හැදෑරීමක් කරලා පු ඡායාරූප තියෙනවනම් ඒ සියල්ල තරංගාවලිය වෙනුවෙන් රාජ්‍ය ඡායාරූප වල 2021 වෙනුවෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව මේ විශිෂ්ට කලා වෘත්තියක් එහෙම නැත්නම් කලා ශ්‍රේෂ්ඨයක් විදියට මේක පෝෂණය කරන්න බොහෝ දායකත්වයන් ලබා දීලා තියෙනවා. පසුගිය වසරවලදීත් එහෙමයි. මෙවරත් විශේෂ වූ ශාස්ත්‍රීය කෘතියක් එළි දක්වන්න සූදානම්. මම කැමතියි ජ්‍යෙෂ්ඨ කතිකාරිතුමාට විමසන්නේ පිළිබඳව. ඔව් සිතාරා මම හිතන්නේ අර දැන් අපි මුලින්ම සඳහන් කරපු කාරණයක් තමයි අර ඡායාරූප ශිල්පය හදාරන්න අවශ්‍යයි කියන එක. දැන් කෙනෙක් හිතන්න පුළුවන් අර මූලික වැරදි අදහසක් එන්නත් පුළුවන් මේක හැදාරන අයට විතරයිද කියලා. එහෙම නෙමෙයි. මං කියන්නේ මේ ශිල්පයක් සහ කලාවක් විදිහට හැදෑරිය යුතුයි. හැබැයි තව කෙනෙක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙමින් පසුකාලීනව මේ ශාස්ත්‍රීයව හදාරන්න උත්සාහ දරන්න පුළුවන්. ඒ නිසා ඕනම කෙනෙකුට හර්ෂ කිව්වා වගේ තරංගංශ සඳහා තරංග ඉදිරිපත් ඡායාරූප ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබ ඇහුවේ ඊට වටිනා දෙයක් මේ රූපාවලෝකන ප්‍රභාලේඛන ශාස්ත්‍රීය සංග්‍රහය. මේක හැම ඡායාරූප උළෙලකදීම අපි ක්‍රියාත්මක කරපු නැත්නම් මේ රටේ මිනිස්සුන්ට සම්ප්‍රදානය කරපු ග්‍රන්ථයක් නැත්නම් ශාස්ත්‍රීය සංග්‍රහයක්. එතකොට ඇයි මේ වගේ ශාස්ත්‍රීය සංග්‍රහයක් එලි දක්වන්නේ? ඇයි මේ වගේ ශාස්ත්‍රීය සංග්‍රහයක් එලි දක්වන්නේ? ඒක විශේෂත්වය තමයි අර ඡායාරූප ශිල්පය ප්‍රායෝගිකව හදාරන කෙනෙක් ඉන්නවා. හැබැයි මේ පිළිබඳව ශාස්ත්‍රීයව තොරතුරු හොයන, ගවේෂණය කරන. දැන් ඡායාරූප නැත්නම් ඡායාරූප ගත කිරීමම අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඡායාරූප සඳහා ලිවීම, කියවීම, රසවින්දනය, රස විඳපු ඡායාරූපයක් පිළිබඳව තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ අවකාශයක් ඇත්ත වශයෙන්ම ලැබෙන්නේ මේ රූපාවලෝකන ශාස්ත්‍රීය සංග්‍රහය. ඒ කියන්නේ අනෙකුත් ඡායාරූප තරඟ දිහා බැලුවහම ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. හැබැයි ඊට එහා ගිහිල්ලා මේ ජාතික වගකීමක්සේ සලකා මේ රටේ සියලු දෙනාටම දැනුම් සම්භාරයක් රැගෙන යන්න ඥාන ගවේෂණය සඳහා අවශ්‍ය පරිසරය තමයි මේ රූපාවලෝකන ශාස්ත්‍රීය සංග්‍රහයෙන් ඉටු වෙන්නේ. ඉතින් මේ ශාස්ත්‍රීය සංග්‍රහය සඳහා ඔබේ ඊළඟ ප්‍රශ්නෙට කලින් මම ප්‍රශ්නය හදා ගන්නවා. මේ කාටද ලිපි සම්පාදනය කරන්න පුළුවන්? හර්ෂ කලින් කිව්වා වගේ ඕනෑම කෙනෙකුට මේ ශාස්ත්‍රීය සංග්‍රහය සඳහා ලිපි සම්පාදනය කරන්න පුළුවන්. අපි දන්නවා මේ රටේ ඡායාරූප සංගම් තියෙනවා. පාසල්වල ඡායාරූප සංගම් විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තව විධිමත්ව අවිධිමත්ව මේ ඡායාරූප කරන්නේ නියැලෙන අය ඉන්නවා. ඉතින් මේ ඕනෑම කෙනෙකුට ඉඩ අවකාශ තිබෙනවා ඔබේ හිතේ තියෙන අදහස් ප්‍රමාණය නිර්මාණශීලීව ශාස්ත්‍රීය සංග්‍රහයකට ඉදිරිපත් කරන්නට ඉඩ අවකාශ තිබෙනවා. ඒතර ලිපි පළ කිරීමේදී ප්‍රධාන ලිපි, කෙටි ලිපි, ඒ වගේම ඡායාරූප රචනා කියන ප්‍රධාන කොටස් තුන ඔස්සේ ලිපි සම්පාදනය කරන්න අවස්ථාව තියෙනවා. හොඳයි. අපිට තියෙන වෙලාවත් එක්ක වැදගත් කාරණා කීපයක් තියෙනවා. ඒවත් ඉක්මනින් මතක් කරගන්න ඕනේ. හැම වෘත්තියක්ම හැම කලාවක්ම ඉදිරියට යන්නේ ජ්‍යෙෂ්ඨ පරම්පරාවෙන් දෙවෙනි පරම්පරාවට ලබා දෙන අතහිතත් එක්ක. කොහොමද වත්මන් පරම්පරාව ජ්‍යෙෂ්ඨයන් අගයන්නේ කියලාත් අපි විමසීම අත්‍යවශ්‍ය වෙනවා. මෙවර උළෙලේදී ඒ කොහොමද සංවිධානය වෙන්නේ? ඔව් ඇත්තටම හොඳ ප්‍රශ්නයක් සිතාරා. මොකද ජ්‍යෙෂ්ඨයන් තනු මාවත ඔස්සේ තමයි අපි මේ ගමන් කරන්නේ. ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් මේ හදලා තියෙන මාර්ගය ඇත්තටම අපි හැඩතල දාලා මේ දවස්වල සකස් කරමින් යනවා මතු පරපුර වෙනුවෙන්. ඉතින් මෙතනදී විශේෂයෙන්ම මතක් වෙන්නේ විල්සන් හෑගොඩ ශූරීන්. එතුමා ඡායාරූප ශිල්පය විශේෂයෙන්ම ගොඩක් ඡායාරූප ශිල්පයේ ඉංග්‍රීසි භාෂාවත් එක්ක බැඳිච්ච දෙයක්.
ඔවුන්ගෙන් තමයි අපිට මේක ඇත්තටම ආවේ. එතකොට ගොඩක් ඉංග්‍රීසි වචන වලට සිංහල වචන හරි ලස්සන වචන උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ෂට එක කියන එකට කාචද්වාරය, ෂට ස්පීඩ් එකට කාචද්වාර වේගය එවැනි වචන එකතු කරලා මේක සිංහල භාෂාවෙන් අපේ අතරට ගෙන යන්න ඔවුන් විශාල උත්සාහයක් දරලා තියෙනවා. ඉතින් එවුන්ව ඇගීමේදී අපි ඡායාරූපාභිමානී සම්මානය කියලා ජීවිතයට එකවරක් පමණක් ලබා ගත හැකි සුවිශේෂී සම්මානයක් ලබා දීලා තියෙනවා. මේ සම්මානය මේ වන විට රෝහණ විජේතුංග මහත්මයා, ටී.එස්. සිල්ව මහත්මයා, හෙන්රි රාජකරුණා මහත්මයා අපේ දැනට සමාජිකයෙක්, ඒ වගේම හිටපු සභාපතිතුමා, ඒ වගේම පී.යු.ඩී. පෙරේරා මහත්මයාට, ගාමිණී ජයසිංහ මහත්මයාට සහ අපේ දැනටත් වත්මන් සමාජික වෙන ජී හෙට්ටිආරච්චි මහත්මයාට ලබා දීලා තියෙනවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් ඉදිරියේදී කවුද ඇගීමට සම්මානයට පාත්‍ර වෙන්නේ කියලා. අපි ඉක්මනින් දැනගමු මේ උපදේශක සභාවේ කාර්යයන් ඉදිරියට කොහොමද සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ කියලා. අපිට කෙටි වෙලාවක් තියෙන කාංචන මහරසිංහ මහත්මයා. ඔව් නෑ ඇත්තටම සිතාරා ප්‍රශ්නේ තියෙන්නේ මේ ගෝලීය කොවිඩ් සංගතයේ හින්දා උපදේශක සභාව විශාල සැලසුම් ප්‍රමාණයක් තිබ්බා. මම හිතන්නේ උපුල් ජයන්ත මහත්මයාගේ අධ්‍යාපනයේ වගේම විශ්වවිද්‍යාලයක් හදන තැනට කටයුතු සැලසීලා තිබ්බේ. ඒකටත් සියලු කටයුතු ලෑස්ති වෙලා තිබුණේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ගෝලීය වසංගතයත් එක්ක ලංකාවෙත් අපිට ෆිසිකලි මේක දැන් මේක ප්‍රැක්ටිකල් එකක් නේ. දැන් ඔබ ඉස්සරලා ඇහුවා මේක වර්චුවල් කරලා හරිද? ඇත්තටම වර්චුවල් කරන්නේ අපි ඒක ලෝකෙම දැන් මේ වෙනකොට කරන ඔන්ලයින් ජජ් කරනවා, වර්චුවල් එක්සිබිෂන් තියෙනවා. නමුත් වෙන කරන්න දෙයක් නැති නිසා. ඒ නිසා අපි හැබැයි මේක ෆිසිකල් තමයි කරන්න ඕන. හරිනම් ඒක එකම වරදක් හැටියට මම දකින්නව නෙමෙයි. නමුත් වඩා සාර්ථකයි. හැබැයි වඩා සාර්ථකයි බැයි නම් අපි ඊළඟ ඔප්ෂන් එකට යන්න ඕන. ඒ වගේම තමයි උපදේශ සභාවේ ප්‍රාදේශීය වැඩමුළු දේශන සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන හදාරීම් අවස්ථාවන් ඔක්කොම අපිට එන හිටලා තියෙනවා ගෝලීය වසංගත. හැබැයි මේ වසංගත තත්ත්වයේ විනාශ වුණ ගමන්ම උපදේශ සභාව අනිවාර්යෙන් අපි ඉස්සරහට ගමන් කරනවා. වැදගත්ම ප්‍රශ්නය අපි ඔබට එකතු වෙන්න කියනවා, ඡායාරූප ඉදිරිපත් කරන්න කියනවා, මේ තරඟයේ තියෙන වටිනාකම, උපදේශක සභාවේ වටිනාකම කියනවා. කවද්ද පැවැත්වෙන්නේ, කොහොමද දිනවකවානු අවසන් දිනේ මොකද? ඉක්මනින් කියමු අපිට තප්පර ගානයි තියෙන්නේ. මේක මේ ලබන මාසයේ නැත්නම් ජුනි මාසයේ 2021 ජුනි මාසේ 15 වෙනිදා වෙනකන් නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන්. ඡායාරූප උළෙල පැවැත්වෙනවා අගෝස්තු මාසේ 19 වෙනිදා. හොඳයි, එහෙමනම් අද දවසේදී රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව නියෝජනය කරමින් සහභාගී වුණු ප්‍රවීණයන්ට විද්වතුන්ට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. මේ ඇත්තටම අපි හැමෝටම සහභාගී වෙලා පවත්වන්න පුළුවන් විදිහේ පසුබිමක් අපේ රට තුළ හැදේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු සංවිධාන කටයුතු සාර්ථක වේවා ප්‍රාර්ථනා කරමින් අපි ස්තුතිවන්ත වෙනවා සමුගන්නයි සූදානම් වෙන්නේ. අපේ රටේ සහ අපේ ජීවිතයේ එදිනදා ජීවිතේ තීරණය වෙන්නේ ඔබේ මගේ ඇවතුම් පැවතුම් සෞඛ්‍ය පුරුදුත් එක්ක. ඒ නිසා සියල්ල යහපත් වෙන්න නම් ඔබ පරිස්සම් වෙන්න, ඔබ විනයානුකූල වෙන්න, ඔබේ ජීවිතේ සතිමත්ව ගත කරන්න හැමතෙම නිරෝගීමත් සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතිවන්ත වෙනවා අද අපි වෙනරුඹට. එහෙනම් ගිහින් එන්නම්. යහපත් දවසක්. ආයිබෝවන්.